අයිබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි. ගම්බිම් බලාගිය ජනතාවට යලි නගර වෙත පැමිණීමට විශේෂ බස් සේවා. හෙට සහ අනිද්දා පැය 2:30ක විදුලි කප්පාදුවක්. ලිට්‍රෝ ගෑස් නිෂ්පාදන කටයුතු සඳුදා සිට යළිත් ඇරඹේ. රුසියානු යුද පෙරමුණේ දැවැන්තම නෞකාව කළු මුහුදේදී මුහුදුබත් වෙයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන නිකුත් කිරීම යතුරු පැදියක් සඳහා රුපියල් 1000කටත් ත්‍රියෝද රථයක් සඳහා රුපියල් 1500කටත් සීමා කර තිබෙනවා. මේ අතර අවසරලත් පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පාර්ශවයකට බෝලි හෝ කෑන් වලට තවදුරටත් පෙට්‍රල් සහ ඩීසල් නිකුත් නොකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. අද දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන නිකුත් කිරීම යතුරු පැදියක් සඳහා රුපියල් 1000කටත් ත්‍රිරෝද රථයක් සඳහා රුපියල් 1500කටත් සීමා කර තිබෙනවා. ඊට අමතරව මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන දෙවර්ගයේම නිකුත් කිරීම රුපියල් 5000කට සීමා වනු ඇති. කෙසේ වෙතත් බස් සහ ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදා ගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. මේ අතර අවසරලත් පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පාර්ශවයකට බෝලි හෝ කෑන් වලට තවදුරටත් පෙට්‍රල් සහ ඩීසල් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ කෘෂි කාර්මික කටයුතු සහ කර්මාන්ත සඳහා ඩීසල් අවශ්‍ය නම් ඒ සඳහා සකස් කර ඇති ක්‍රමවේදය හරහා කටයුතු කළ යුතු බවයි. පසුගිය 12 වෙනිදා සිට ඊයේ දක්වා කෑන් සහ බෝලි වලට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් නොකරන බව ඛනිජ තෙල් සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. රථයේ තිබෙන ඉන්ධන ටැංකියට ලබා ගන්නවාට අමතරව විශාල ඉන්ධන ප්‍රමාණයක් පාරිභෝගිකයන් විසින් මෙම ඉන්ධන තොග එකතු කර ගැනීමේ ව්‍යාපාරයක් පැවතුණා. අපි තීන්දුවක් ගත්තා ඉන්ධන කෑන් වලට ලබා දීම නතර කරන්න. කොහොම වුණත් අපි දන්නවා මේ කාලය කෘෂිකාර්මික කටයුතු වල නීලා ඉන්න විශාල ගොවිමාතුන් විශාල පිරිසක් ප්‍රදේශයේ ඉන්න කුසි කර්ම පර්යේෂණ නිලධාරී මහත්මයා ග්‍රාම සේවා නිලධාරී මහත්මයා මගින් සහතික කළා ඒ ඇවිල්ලා අදාළ පෙරෝම් හලෙන් ලබා ගන්න කියලා. මේ අතර ඊයේ දිවයිනට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 41000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඒ පස්වරුවේම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එසේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500ක් සහිතව ඊයේ දිනේ දිවයිනට තවත් නෞකාවක් පැමිණ ඇති අතර එහි පෙට්‍රල් ගොඩබෑම අද සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව සංස්ථාව පෙන්වා දෙනවා. මේ අතර අද දිනේදීත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් හෙට සහ අනිද්දා දින දෙක සඳහා මීට පෙර තීරණය කළ ආකාරයටම පැය 2 මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. 16-17 සතියන්තයේදී විදුලි කප්පාදුව සිදු වෙන්නේ පැය 2 විනාඩි 15ක්. එයත් සිදු වෙන්නේ උදේ 8 සිට 5 දක්වා. විදුලිය නිපදවලා ඒ අනුව විදුලි කප්පාදුව ලබන 18 ඉඳන් අඩු කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා. මේ අතර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ සිය දෛනික කටයුතු සිදු කිරීමේදී නිසි පරිදි විදුලිය කළමනාකරණය කිරීමට විදුලි පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බවයි. උත්සව සමය වෙනුවෙන් ගම්පින් බලා ගිය ජනතාවට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් රැකියා සඳහා පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.
අද දිනේදී බස් රථ 300ක් පමණ අන්තර්පළාත් ධාවනය සිදු කරා ගම්බිම්වල පිටත්වීමට අවශ්‍ය ජනතාව සඳහා ඒ පළාත් තුළ සිට එම මගී සංඛ්‍යාව නැවත කොළඹට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය බස් රථ යොදවන්න මේ වන විටත් සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් මේ ප්‍රධාන ගමනාගමන මණ්ඩලයේ කොටුවේ ප්‍රධාන කාර්යාලයේ පවතිනවා. එයට සමගාමීවම ප්‍රාදේශීයකවල සිටින කළමනාකරුවන් සහ ඩිපෝ කළමනාකරුවන් ඒකාබද්ධව සම්බන්ධ වී මේ බස් රථ යෙදවීම සිදු කරන්නට නියමිතයි. උත්තර බස් රථ 600ක් පමණ අපි සැලසුම් කරලා තියෙනවා හදිසි අවස්ථාවන් වලදී යෙදවීම සඳහා. ඊට අමතරව අපි පුද්ගලිකාංශයේ බස් රථ වලට තවදුරටත් ඉන්ධන ලබා දෙමින් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත්ව පවත්වාගෙන යන්නට අවශ්‍ය සැලසුම් මේ වෙන විට සකස් කරලා තියෙනවා. කොළඹ පිහිටි ස්ථාන 4කදී අවශ්‍ය අවස්ථාවන් වලදී ඒ පළාත්වල ඩිපෝවන් වලදී දුරගමන් සේවා බස් රථ වලට අවශ්‍ය ඉන්ධන හැකි පමණ ලබා දීමට කටයුතු කරන්නට කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා අපේ ඩිපෝ කළමනාකරුවන්ට. හෙට දිනේ ඉඳලා නැවත ආරම්භ කරනවා කොළඹින් පිටට ගියපු ජනතාව කොළඹට නැවත ගෙන්වා ගැනීමටත් ඒ වගේම කොළඹින් බැහැරවන්නට අවශ්‍ය ජනතාවට අවශ්‍ය බස් ප්‍රමාණය ලබා දීමටත්. ඒත් එක්කම ඒ දුර ප්‍රදේශවලදී දුරගමන් සේවා බස් රථ වලට පැමිණීම සඳහා ගම්මාන වල සිට යෙදවිය යුතු බස් රථත් හෙට සිට අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අධිවේගී මාර්ගවල බස් රථ සියල්ලම ධාවනය කරනවා. ඊට අමතරව අධිවේගී මාර්ගවල දුවන පෞද්ගලික බස් රථ සියල්ලටම ඉන්ධන ලබා දීලා තියෙනවා. අධිවේගී මාර්ගවල ගමන් කරන්න සිටින ජනතාවට සාමාන්‍ය පරිදි ගමන් කිරීමේ හැකියාව පවතිනවා. යතුරු පැතිවල සහ ත්‍රිරෝද රථවල ගමන් කරන පිරිස අඩුවීමත් එක්ක ළංගම සහ පෞද්ගලික බස් රථවලින් ගමන් කරන ප්‍රමාණය වැඩි වීමක් වෙයි කියලා ඔබතුමා හිතනවද? කොහොමද ඒකට ඔබතුමාගේ සැලසුමක් තියෙනවද? ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 120ක පමණ ප්‍රමාණය 19ක් 27 අතර ප්‍රමාණයක් දිනකට ගමන් කරා. ඒත් මේ වනතුරුත් ඒ ප්‍රමාණය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ධාවනය කරන්නේ නැහැ. ලක්ෂ 15ක් ප්‍රමාණයක් තමයි පසුගිය දිනවලදී ධාවනයේ යෙදුනේ. ඒක නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලටත් තව ලක්ෂ 4ක පමණ ධාරිකාත්තාවක් තියෙනවා. ඒත් එක්කම පෞද්ගලික අංශයේ බස් රථවලට අවශ්‍ය ඉන්ධන අපි ලබා දෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයේ බස් රථවලටත් ඒ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකි වෙයි කියලා. ඒ අනුව ත්‍රිවිධ සහ මෝටර් බයිසිකල් යන වාහනවල සහ අනෙකුත් වාහනවලින් ඒවායේ යන අය ඉවත් වෙලා මගින් ලෙස පොදු ප්‍රවාහනයට පැමිණියහොත් ඔවුන්ට ප්‍රවාහනය සැලසීමේ හැකියාව පොදු ප්‍රවාහන සේවයේ සතුව පවතිනවා. සිය ගෑස් නිෂ්පාදන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා සිය ඉල්ලා සිටීමේ ලිපිය ජනපතිට යොමු කර තිබෙනවා. ගෑස් නිෂ්පාදන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකුව ආධාරය යටතේ ගෑස් ආනයනයට අවශ්‍ය ඩොලර් මිලියන 10ක් ලබා ගැනීමට හැකි වූ බවයි. ඒ යටතේ ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8500ක් මේ රටට ලැබීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යද්දී මෙරට ගෑස් මිල ප්‍රමාණවත් ලෙස මිල ඉහළ නොදැමීම සහ පසුගිය මාස දෙක තුළ ප්‍රමාණවත් පරිදි ණයවර ලිපි නිකුත් නොකිරීම මෙන්ම උත්සව සමයේ ඉල්ලුම වැඩිවීම යන හේතු මත මේ වන විට ගෑස් තොග සියල්ල අවසන් වී ඇති බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් සමාගමට රුපියල් මිලියන 2600ක අලාභයක් සිදුව ඇති බව ඒ මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එවන් තත්ත්වයක් තුළ ගෑස් බෙදා හැරීම නවතා දැමුණු ඊයේ දිනේ දක්වා මෙම මාසයේ ගත වූ දින 13 තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 8ක් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,62,775ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී තිබුණා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,495ක් ලෙසයි. කොවිඩ් පරිසරයේ තියෙනවා. අපි අමතක කරලා දැම්මොත් කොවිඩ් තියෙනවා කියලා කොවිඩ් ආපහු සැරයක් වැඩි වෙලා ආපහු සැරයක් පාසල් රටවල් වහන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඉස්සරහට සොය සමයේනෝ අනවශ්‍ය ගමන් අඩු කරලා සෞඛ්‍ය පුරුදු තවදුරටත් දිගටම ක්‍රියාත්මක කරන්න. කොහේ ගියත් ඔබටත් මටත් කොවිඩ් තියෙන්න පුළුවන් කියන මතය හිතේ තබා ගන්න. ඒ මගින් අපිට
තව කාගෙන් හරි කොවිඩ් හැදෙන එක අවම කරගන්න පුළුවන්. තව දුරටත් කොවිඩ් රෝග ලක්ෂණ තියෙනවා නම් බය නැතුව රෝහලකට ගිහිල්ලා පරීක්ෂණ කරලා හොයාගන්න. එහෙම වුණොත් කොවිඩ් රෝග ලක්ෂණ එහෙම තියෙනවා නම් තැන්වල ඇවිදින්න යන්න නැතුව ගෙදරටලා ඉන්න පුළුවන් නම් හොඳයි. රෝග ලක්ෂණ අඩු වෙනකම්. හැබැයි රෝග ලක්ෂණ තියෙන අය ගමන් බිමන් අවම කරගන්න. මොකද මේක කොවිඩ් වෙන්නත් පුළුවන්, වෙන වෛරස් උනක් වෙන්නත් පුළුවන්. වර්ෂාපතනයත් එක්ක අමතක කරන්න එපා. කොවිඩ් එක්ක ඩෙන්ගුත් තියෙනවා. ඉතින් ඒ නිසා මදුරුව බෝවෙන ස්ථාන ගෙවල් අවට තියෙනවා නම් පිරිසිදු කරලා තියාගන්න. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3741ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,42,539ක් ලෙසයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් බක්පුර පසළොස්වක පොහෝ දිනය හෙට දිනට යෙදී තිබෙනවා. ව්‍යවහාර මාස ක්‍රමයට අනුව අප්‍රේල් මාසයට යෙදී ඇත්තේ බක්පුන් පොහෝ දිනයයි. ලෝකවාසී බොදුනුවන්ට මෙන්ම සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් සිදුවීම් ගණනාවක්ම මේ පින්බර බක්පුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. බක්පුන් පොහෝ දිනය අප පුණ්‍ය භූමිය දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු වූ දිනයයි. සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගත වූ මෙවැනිම වූ පින්බර දිනයක දඹදිව සැවැත්නුවර දෙව්රම් විහෙරේ වැඩ සිටි අප බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක් අප ලක්දිවෙහි යුද්ධයක් පිණිස සැරසෙන බව දක්නට ලැබුණා. පරපුරෙන් උරුම වූ මිනි පළඟක් උදෙසා චූලෝදර මහෝදර නම් වූ ඥාති නා සොහයුරන් දෙදෙනා බොහෝ දෙනාට අයහපත පිණිස පවතින මහා සංග්‍රාමයකට සූදානම් වූ නාගදීප භූමියට භාග්‍යවතුන් වහන්සේ ඉමහත් කරුණා පෙරදැරිව එරිදි බලයෙන් වැඩම කළසේක. බක්පුන් පොහෝදින උදෑසන නාගදීප අහසේ වැඩහිඳ මහා ගණ අන්ධකාරයක් මවා නා පිරිස සංවේගයට පත් කරවා නැවත මුළු ප්‍රදේශයම ආලෝකයෙන් ඒකාලෝක කරවා නා රජුන් ප්‍රමුඛ නා පිරිසට සසරේ ආදීනවත් වේශයේ එකට එක කිරීමේ හානියත් කාකෝලුක තන්දෙන ජාතකය ලටුකික වට්ටක යන ජාතකයන් දේශනා කරමින් වෛර කිරීමේ දෝෂයත් සමගි භවේ අනුහසත් පෙන්වා වදාළසේක. ඒ මොහොතේ නාගයන් විසින් පිළිගැන් වූ දිව්‍ය ආහාරපාන වළඳා 80 කෝටියක් නාගයන් තිසරණ පංචශීලයේ හිපිහිටුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පිදූ මිනි පළඟ සහ කිරිපලුරුක පාරිභෝගික චෛත්‍යයක් ලෙසින් වැඳුම් පිදුම් කිරීමට ඔවුන් වෙතම පවරා භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙරට නැවත වැඩිසේක. දෙවන වරට උතුම් සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත්වීමත් වන්දනාමාන කිරීමට පාරිභෝගික චෛත්‍යයක් ලැබීම නිසාත් ලෝකවාසී බෞද්ධයන් සියල්ලටම අද දිනය ඉතා වැදගත් දිනයක් වනවා. එසේම සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩා සඳහා ගමන් කිරීමේදී පළමු පෙරනිමිත්ත වන මහල්ලෙකුදුටුවේ අද වැනි බක්පුන් පොහෝ දිනකවීම තවත් සුවිශේෂී සිදුවීමක්. සුදොවුන් රජු ප්‍රධාන ඥාති වර්ගයා හට නිවන් සුව සැලසීම පිණිස 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මැදින් පුන් පෝදා ඇරඹි සදහම් චාරිකාවේ යොදුන් 30ක් නිමා කිරීම සිදු වූයේද අද වැනි බක්පුන් පොහෝ දිනකයි. සම්බුදු සසුනේ එවන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක්පුන් පොහොය නිමිත්තෙන් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ගෙන එන පින්බර සදහම් විකාශය හෙට දවස පුරා පොතුහැර මහමෙවුනාව භාවනා අසපුව කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබනවා. උදෑසන සිට උපෝසත සීලය සමාදානය, ක්ෂීරපායාස පූජාව, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් ඇතුළු සදහම් දේශනා රසක් හෙට දිනේදී සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනු ඇති. ඒත් සමගින් එක්වී බක්පුන් පෝදා සැදැහැ සිතින් පින්පෙත් පුරන්නට පෙළගැසෙමු. ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බදු පදනම මත මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර 3 ඇතුළතදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බදු පදනම මත මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දිගුකාලීන උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්මට අනුව ගුවන් යානා 21ක් කල්වදු ක්‍රමයට ලබා ගැනීම සඳහා යෝජනා 4ක් ඇඳ වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.
එම සමාගම සඳහන් කළේ 2025 වසර වන විට තම ගුවන් යානා ඇනිය 35කින් ශක්තිමත් කිරීම ව්‍යාපාරික සැලැස්ම බවයි. ශ්‍රී ලංකන් සමාගමට ගුවන් යානා 21ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීම පිළිබඳව මේ වන විට සංවාදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් එම සමාගම නිවේදනය කළේ දැනටමත් ඉවත් කර ඇති A320 සහ A330 යන යානා දෙකක් වෙනුවට යානා ලබා ගැනීම සඳහා යෝජනා දෙකක් කැඳවා ඇති බවයි. අලුතෙන් ගුවන් යානා ලබා ගැනීමට තවත් යෝජනා දෙකක් කැඳවා ඇති බව ශ්‍රී ලංකන් සමාගම සඳහන් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කල්බදු ක්‍රමයට ලබා ගැනීමට නියමිත යානාවලින් 60%ක්ම සමාගම සතුව ඇති දහවණෙන් ඉවත් වන යානා වෙනුවට භාවිත කිරීම සඳහා ලබා ගන්නා බවයි. කොවිඩ් වසංගත කාල සීමාව තුළ යානා 3ක් සිය ඇනියෙන් ඉවත් කළ බව පවසන ශ්‍රී ලංකන් සමාගම පෙන්වා දෙන්නේ ලොව රටවල් 25ක ගමනාන්ත 40කට සේවා සැපීම සඳහා මේ වන විට තමන් සතුව ඇත්තේ යානා 24ක් පමණක් බවයි. උපායශීලීව කොවිඩ් වසංගතයෙන් එල්ල වූ බලපෑමෙන් මිදමින් ඇති අවස්ථාවක සිය ගුවන් ගමන්වාර වැඩි කිරීමටත් ගමනාන්ත පුළුල් කිරීමටත් ඇති සැලසුම් සඳහා ගුවන් යානා ඇනිය පුළුල් කිරීමට පියවරගෙන ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එහිදී සබර්ගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් අපේක්ෂිතයි. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. උත්සව සමය තුළ හදිසි අනතුරුවල 4%ක අඩුවීමක් වාර්තා වී ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා. ඒ අනුව ගත වූ දිනේදී අනතුරුවලට ලක් වූ පුද්ගලයන් 150 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවයි ජාතික රෝහල සඳහන් කළේ. එමෙන්ම ඉන් 72 දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බවද කොළඹ ජාතික රෝහල සඳහන් කළා. පසුගිය වසරේ උත්සව සමයට සමගාමීව ගිනිකෙලි අනතුරු 5ක් වාර්තා වුවත් මෙවර වාර්තා වී ඇත්තේ එක් ගිනිකෙලි අනතුරක් පමණක් බවයි ජාතික රෝහල සඳහන් කළේ. එමෙන්ම ගත වූ දිනේදී රිය අනතුරුවලට ලක් වූ 42 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත වී ඇති බව සෞඛ්‍යංශ සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් එය පසුගිය වසරට සාපේක්ෂව 11%ක වැඩිවීමක් බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කළේ. විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්පිටුවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයේ විශේෂිත බලපෑම් සම්බන්ධයෙන් ඇගීමක් සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. කෙසේ නමුත් ණය හිමියන් සමග ගෙවීම් සැලසුමකට යාම සම්බන්ධයෙන් තම සහය පලවන බවයි එමගින් සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ IMF දූත කණ්ඩායමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා සඳහන් කළේ මෙරට මූල්‍ය ප්‍රයත්නය සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සැකසුම් පමණක් ණය තිරසර භාවය ඇති කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සහයෝගිතා සංවාදයකට එළඹීමේ පියවරට මූල්‍ය අරමුදල සහාය වන බව ඒ මහතා සඳහන් කළා. කළගුණ සැලකීම කොයිතරම් වටින කාරණයක්ද යන්න පසක් කළ සංවේදී කතාවක් මේ. ඇය සෙමින් ඇවිදෙනවා. එත් එක්කම තරුණයෙක් අපූරු සින්දුවක් කියාගෙනම ඇය එන මග ඉදිරියට එනවා. Amazing grace, how sweet the sound. බලන්න ඔහු දකින විට ඇගේ හැසිරීම කෑ ගසා කියාගත නොහැකි සතුටකින් ඇය හඬා වැටෙනවා. ඒත් එක්කම ඒ තරුණයා එක්ක තවත් බොහෝ දෙනෙක් ඇය ඉදිරියට ඇවිත් ඒ ගායනය තවත් රසවත් කරනවා. Amazing grace, how sweet the sound. එක දවසකදී මේ ලෝකයේ කොයි තරම් නම් සුන්දර දේවල් සිද්ධ වෙනවද. බලන්න ඇගේ මේ සතුටත් ඒ වගේ දවසක් ලස්සන කරපු ලස්සන සිදුවීමක්. ඇය නමින් ගැබ්‍රියලන් වට්සන් ඇමරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේ පාසලක සංගීත ගුරුවරයක්.
නොසිතූ විදියට ඇයට වැළඳුණු පිළිකාවක් නිසා ඇය මාස 7කටත් වැඩි කාලයක් ජීවිතයත් මරණයත් එක්ක සටන් වැදිලයි. මේ විදියට ආයෙත් ඇය සේවය කරන පාසලට පැමිණෙන්නේ. ඉතින් ඇයව පුදුම කරමින් ඇගේ නැවත පැමිණීම මේ තරම් සංවේදී රසවත් මොහොතක් කළ මේ තරුණයා තමයි ඇගේ හොඳම ගෝලයා වගේම ඇය නිසා ඇමරිකාවේ ජනප්‍රිය ගායකයෙකු වූ පීටර් ෆ්‍රැන්ක්. පීට ඒ පාසලේ තමන් එක්ක එකට සංගීතය ඉගෙනගත්ත යාළුවෝ ටික එකතු කරගෙන තමයි මේ විදියට තමන්ගේ ගුරුතුමියව ආදරෙන් පිළිගත්තේ. ඉතින් ඒ වෙලාව කොයි තරම් සංවේදීද කිව්වොත් පීටර් තමන්ගේ ගුරුතුමියට කියනවා ඔබ නිසා තමයි මට මේ හැම දෙයක්ම ලැබුණේ. හිතන්න මිනිස්සුන්ට කොයිතරම් ලස්සන දවස් ලස්සන මතකයන් මවන්න පුළුවන්ද. කවදාවත් අමතක කළ නොහැකි මතකයන්. තවත් විදිහකට හිතුවොත් ජීවිතයේ කටුක යථාර්ථයන් පවා සුන්දර කරන්න මිනිසත්කමට පුළුවන්. බලන්නැගේ සිනහව ඔහුගේ සිනහව මේ හැමෝගෙම සතුට. ඒ සිනහව සතුට ආදරය නෙවෙයිද ලෝකයට ඕනේ. ඉතින් තවත් ජීවිතයක් ලස්සන කරන්න තවත් ජීවිතයකට ලස්සන මතකයක් දෙන්න දෙවරක් හිතන්න එපා. එදා ඇගේ පැමිණීම වෙලාවේ පීටර් මේ වගේ දෙයක් කළේ නැත්නම් ඇගේ හිතේ බර තාමත් මේ කොරිඩෝව දිගේ පාසලට එන හැම වතාවකම ඇයට දැනෙන්න තිබුණා. ඒත් කළගුණ සැලකීම ඇගීම වචනයෙන් කිව නොහැකි තරම් සතුටක් මවන බව පීටර් දුටු මොහොතේ ගුරුතුමියගේ මුහුණෙන්ම ඔබට පෙනෙන්නට ඇති. එනිසා හැකි හැම මොහොතකම ලෝකය තුළ සතුටම වන්න අමතක කරන්න එපා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය සම්පූර්ණයෙන් මිලදී ගැනීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් විසින් ලන්සුවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය සේවයක් වන ට්විටර් සමාජ ජාලය සම්පූර්ණයෙන් මිලදී ගැනීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා ආයතනයේ ප්‍රධානී ඊලොන් මස්ක් ඩොලර් බිලියන 43ක ලන්සුවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිලියන 200කට අධික ලෝක ජනතාව භාවිත කරන ට්විටර් සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රචලිත කිරීම සඳහා යොදාගත හැකි බවයි ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් එය දැන් පවතින ආකාරයෙන් එම අරමුණු ඉටි නොවන නිසා ට්විටර් සමාජ ජාලය මිලදී ගැනීමට තීරණය කළ බව ඉලොන් මස්ක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ලොව ධනවත්ම පුද්ගලයාගේ යෝජනාව පිළිබඳව මේ වන විට ජැක් ඩෝසි සතු ට්විටර් සමාජ මාධ්‍යයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක පරාද් අග්‍රවාල් සඳහන් කළේ ඉලොන් මස්ක්ගේ යෝජනාව නිසා ට්විටර් සමාගම ප්‍රාණ ඇපකරුවෙකු කිරීමට සූදානම් නොමැති බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ සුළං විදුලි නිෂ්පාදනය ප්‍රථම වරට ගල් අඟුරු සහ න්‍යෂ්ටික බලශක්තියෙන් නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය අභිබවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඇමරිකානු බලශක්ති තොරතුරු පරිපාලන ඒකකය සඳහන් කළේ පසුගිය මාර්තු මාස 29 වනදා ඇමරිකාවේ ප්‍රාන්ත 48ක සුළං ටර්බයින් විදුලි බලාගාරවලින් ගිගාවොට් 2017ක විදුලි බලයක් උත්පාදනය කර ඇති බවයි. ඒ අනුව එදින ඇමරිකාවේ ගල් අඟුරු සහ න්‍යෂ්ටික බලාගාරවලින් නිපද වූ විදුලි උත්පාදනය අභිබවා යාමට සුළං විදුලිය සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් වසංගතයේ නවතම කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇති චීනයේ ෂංහයි නගරයේ මේ වන විට සිය කොවිඩ් අගුළු දැමීමේ තුන්වන සතියට පැමිණ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් අගුළු දැමීම හමුවේ ආහාර හිඟවීම ඇතුළු කාරණා මුල් කරගනිමින් ෂංහයිහි පොලිසිය සහ මිනිසුන් අතර ගැටුම් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ෂංහයිහි වෛරස ආසාදන වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර මිලියන ගණනක් ජනයා ඔවුන්ගේ නිවෙස්වල සීමා වී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. එමෙන්ම නගරය තුළ කොවිඩ් ධනාත්මක බවට පරීක්ෂා කරන ඕනෑම අයෙකු නිරෝධායනයට ලක් කරන අතර ඒ හරහා දිනකට නව රෝගීන් 20000කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනා ගන්නා බැවින් ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් සැපීම බලධාරීන්ට ගැටලුවක් වී ඇති බව වාර්තා වනවා. කෙසේ නමුත් ෂංහයිහි වාර්තා වන කොවිඩ් ආසාදිතයන් බහුතරය දරුණු රෝග ලක්ෂණ නොපෙන්වීම සහ එන්නත්කරණයට ලක් කර ඇති හේයින් තවදුරටත් අගුළු දැමීමක් අවශ්‍ය නොමැති බව චීන සෞඛ්‍යංශවල මතය වී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ.
හෙට අප්‍රේල් 16 වැනිදා. ප්‍රවීණ ගත්කතුවරයෙකු වන මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා උපත ලබා ඇත්තේ 1937 වසරේ අප්‍රේල් මස 16 වන දිනයි. කොටහේන කැරැල්ල සම්බන්ධයෙන් වූ පෙත්සමක් බෞද්ධ නියෝජිත පිරිසක් විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1884 වසරේ අප්‍රේල් මස 16 වන දිනයි. සූර්ය කෝෂ මගින් ක්‍රියා කළ හැකි ගුවන් විදුලිය පළමු වරට අලෙවි කිරීම ආරම්භ කළේ 1956 වසරේ අප්‍රේල් මස 16 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. දරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.